හරි ගිය සතියේ අපි කතා බහ කරේ දත්ත ගැලීම ආදර්ශනය කරන එක තමයි අතරම සති දෙකක් විතර අපි වැඩිපුර කතා බහ කරේ කොහොමද data flow කියන එක manage කරගන්නේ. එකෙන් අපි කතා කරා context diagram එක අඳින විදිහ. ඊට පස්සේ අපි කතා කරා කොහොමද level 1 diagram පැත්තට යන්නේ කියන එක. right? ඒ ගැන තමයි මෙතනදී කතා බහ කරලා තියෙන්නේ. නැවත මම ඕක ගැන කතා බහ කරන්න යන්නේ. මෙන්න මේ ලේඛන ගැලීම් සටහන ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේක ඇවිල්ලා තියෙන්නේ මේ පළමු මට්ටමේ කියන්නේ level 1 diagram එකයි context diagram එකයි. අපි මුලින්ම අඳින diagram එකයි context diagram එකයි අතර අපි කියනවා bridge එකක් හදාගන්න පාවිච්චි කරනවා කියලා. මේ කියන මේ document flow diagram එක කියන්නේ මොන documents ද පාවිච්චි වෙන්නේ ඒක කාගාව සිට කාගාවටද යන්න කියන එක. ඒක යම් ආකාරයක උදව්වක් අපේ ක්‍රියාවලිය සංකීර්ණ වෙනකොට හරි විදිහට data flow එක අඳුනගන්න. right? එතනදී මේ source එක කියලා අරගෙන තියෙන්නේ ප්‍රභවය. කොතනින්ද document එක හැදෙන්නේ? ඊට පස්සේ මොකක්ද document එක කියලා තියෙනවා. ඊට පස්සේ ලබන්න recipient පැත්ත ගැන කතා බහ කරලා තියෙනවා. right? ඒතර document flow diagram කියන එක දැන් මේක බැලුවම ඔයගලන්ට තේරෙනවා මේක යන්නේ මේ පුද්ගලයන් අතර vice principal right parent right. එතකොට ඇත්තටම context diagram පැත්තට අදාළව ගත්තොත් මේ entity එකකින් entity එකකට ගලන document එකක් තියෙනවා. ඒකයි මේගොල්ලෝ මෙතන කඩිරි පාවිච්චි කරලා තියෙන්නේ. right. එතකොට මේ document flow diagram එක මේක data flow diagram එකක් නෙවෙයි document flow diagram එකක් මෙතන දාලා තියෙන්නේ. ඒකට අනුව ඒක අපිට පොඩි උදව්වක් කරගන්න පුළුවන් level 1 එක අඳින්න යනකොට මොන documents ද මේ entities අතර හුවමාරු වෙන්නේ කියන එක ගැන දැන ගැනීම. දැන් DFD එකේදී මේවා අඳින්නේ නැහැ පළවෙනි දේ. සහ DFD එකේදී මේ කියන දේ මේ විදිහට මේ කියන්නේ straight away කෙලින්ම මේක සිද්ධ වෙන්නේ නැහැ. සමහර වෙලාවට තව මොකක් හරි ක්‍රියාවලියක් හරහා දත්තේ හැම ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. right? මේක ගැන දැනගෙන ඉන්න. ඊට පස්සේ අපි පළමු මට්ටමේ DFD ගැන කතා කරා. පළමු මට්ටමේ DFD එකක් කොහොමද අඳින්නේ කියලාත් අපි කතා කරා. අපි 2017 18 papers දෙකම කරා. මම හිතන්නේ දැන් පැහැදිලි අයිඩියා එකක් ඇති හැමෝටම මොන විදිහටද මේ වැඩේ යන්නේ කියන එක ගැන. ඊළඟට පළමු මට්ටමේ DFD එකෙන් පස්සේ යන්නේ දෙවෙනි මට්ටමේ DFD එකට. අපි ඒවට කියනවා lower level data flow diagrams නැත්නම් පහළ මට්ටමේ දත්ත ගැලීමේ ක්‍රමවේද කියලා. එතකොට එතන සිද්ධ වෙන්නේ මම ගිය සතියේත් ඔයගලන්ට කිව්වා අර ලොකු process එකක් තව පුංචි process වලට කැඩෙන එක. right? එතකොට මම උදාහරණයක් විදිහට ඔයගලන්ට කිව්වා මේ එක කියන process එක. එක කියන main process එක තව පුංචි කොටස් වලට කැඩෙනවා නම් ඒ පුංචි කොටස් වල එන process ID එක 1.2 1.3 1.4 කියන විදිහට නම් වෙනවා කියන ID එක. right. ඒක නිරූපණය කරන ආකාරයකුත් මම ඔයගලන්ට කිව්වා. ඒක සාමාන්‍යයෙන් දැනගෙන හිටියට කමක් නැහැ නිකන් MCQ එක වගේ ඔයගලන්ගෙන් අහන්න පුළුවන් වෙන නිසා. right. ඒතර අපි අරගත්තොත් මොකක් හෝ process එකක්. ඒ major process එක අපි අරගත්තොත් 1 කියලා process 1 කියලා. මෙයාව විහිදීමෙන් තමයි ඊළඟ lower level processors හැදෙන්නේ. එතකොට හැදෙන ඒවා 1.1 1.2. මොකද මේ ලොකු process එක තමයි අපි මෙතන කුඩා කොටස් වලට කඩන්නේ තවදුරටත්. right. ඒක process එක ලොකු process එක 2 කියලා කිව්වොත් එහෙම මේක 2.1 මේක 2.2. right. ඔය විදිහට lower level processors හැදීම සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන්
මේ සිස්ටම් ඩිසයින් කරන කට්ටියගේ නැත්නම් සිස්ටම් ඩිසයිනර්ස් ලගේ පැත්ත ගත්තොත් ඒගොල්ලෝ අඳින DFDs කොච්චර සංකීර්ණ පද්ධතියකට උනත් සාමාන්‍ය ලෙවල්ස් 4කට 5කට එහා පැත්තේ යන්නේ නැහැ කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. right? එතකොට අපේ ෆ්ලෝ එක ඔය වගේ කුඩා කොටස් වලට කඩලා නැත්නම් කුඩා ප්‍රොසෙසර්ස් වලට කඩලා ඒ ප්‍රොසෙස් එකක් තව දුරටත් කඩා ගන්න බැරි නම් කියන තැනට ආවම ඔයගලන්ට හම්බෙනවා මෙන්න මේ එලිමෙන්ටරි ප්‍රොසෙස් එක කියන එක. right? මූලික ක්‍රියාවලිය කියලා කියන්නේ අර ප්‍රොසෙස් වලින් අරගන්න සරල එක ක්‍රියාවලියක් කියන තැනට එනවා. එතකොට එලිමෙන්ටරි ප්‍රොසෙස් එක හම්බුනාම ඒ එලිමෙන්ටරි ප්‍රොසෙස් එක මූලික ක්‍රියාවලිය අපි හොඳට විස්තර කරලා ලියන්න ඕනේ. මොකද මේ අපි දැන් මේ හදන්නේ කම්පියුටර් සිස්ටම් එකක් නේ. එතකොට ඇත්තටම මේ මූලික ක්‍රියාවලිය අර කොටස් වලට බෙදලා අරගත්ත පුංචිම ක්‍රියාවලිය තමයි ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට නිර්මාණය කරන්න කියන්නේ. right? ඊළඟට එතකොට ඒක data flow diagram එකේ මේ පහළම මට්ටමේ සිද්ධ වෙන පුංචි ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඒත් ඒ වගේ පොඩි ක්‍රියාවලි සෙට් එක එකතු වෙලා තමයි අර data flow diagram එකේ විදිහට එක තනි ලොකු ක්‍රියාවලියක් හැදෙන්නේ. right? ඒත් එයාගෙන් ඒ ක්‍රියාවලි ටික එකතු වුණාම සම්පූර්ණ පද්ධතිය ගොඩනගෙනවා. right? ඒත් මේ පුංචිම ක්‍රියාවලිය නැත්නම් තවදුරටත් බෙදිය නොහැකි ක්‍රියාවලියට අපි කියනවා EPD එකක් නැත්නම් elementary process description එකක් කියලා. right? මූලික ක්‍රියාවලි විස්තරය. එතකොට මෙතන සඳහන් කරන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි process ID එක. මොන ක්‍රියාවලිය දෙක එක recognize කරගන්න තියෙන්නේ මොන data දාලා සිද්ධ වෙන දෙයක්ද කියන එක. ඒතර මෙතන 2.2 කියලා දීලා තියෙනවා. right? ওই 2.2 කියලා කියන්නේ අපි අර data flow diagram එකේ දැන් කතා කරනකොට කතා කරපු මෙන්න මේ ID එක. right? මෙතන ලියන අගේ. ඊළඟට process name එක මෙතන දෙන process name එක පාවිච්චි කරනවා. ඊළඟට මේ description කියන එකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ මේ process එක මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන එක විස්තර කිරීමක්. ඒක සාමාන්‍ය සරල භාෂාවකින් විස්තර කරද්දී ගැටලුවක් නැහැ. අපි ප්‍රෝග්‍රෑමින් කරනකොට ඉගෙන ගන්නවා මේ සූඩෝ කෝඩ්ස් ලියනවා කියලා. ව්‍යාජකේත ලියනවා කියලා කතා බහ. අන්න ඒ වගේ තැනකින් ප්‍රැක්ටිස් වුණත් ගැටලුවක් නැහැ. කරත් ගැටලුවක් නැහැ. right? ඕන පැත්තකකින් මේක ඕකේ. right? එතකොට කෙසේ හෝ සිද්ධ වෙන්න ඕනේ මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක විස්තර වෙන්නේ. right? ඒතර ඒක දිහා බලාගෙන තමයි ප්‍රෝග්‍රෑමර් තමන්ගේ ප්‍රෝග්‍රෑම් එක කෝඩ් කරන්නේ. අවසානයේ ඕක හම්බෙන්නේ ප්‍රෝග්‍රෑමර්ට. right? ඒක ප්‍රෝග්‍රෑමර් හදලා දුන්නායින් පස්සේ තමයි ඉදිරි දේවල් ටික ගැන ඒගොල්ලෝ චෙක් කරලා බලා ගන්න. right? හරි. okay. goodbye. right. ඊළඟට තියෙනවා මෙන්න මේ logical data modeling කියලා පාර්ට් එකක්. මේ logical data modeling කියන පාර්ට් එක මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. හේතුව තමයි ඊළඟ පාඩම තනිකරම තියෙන්නේ මේ logical data modeling ගැන. මේ logical data modeling වලදී අපි සිද්ධ කරන්නේ මේ database එක නිර්මාණය කරගන්න එක. right? එතකොට මේ සම්බන්ධතාවන්, සම්බන්ධතා මට්ටම්, භූතාර්ථ වගේ දේවල් වලින් මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක්. හරියටම මේ වගේ එකක් නෙවෙයි අපි හැඳින්නේ අපේ සිලබස් එකේ හැටියට අපි හැඳින්නේ ER ඩයග්‍රෑම් එක කියන ඩයග්‍රෑම් එකක්. right? ඒක අපි ඇඳලා සාකච්ඡා කරනවා මොන විදිහටද අඳින්නේ, කොහොමද අඳින්නේ, මොනවද ඒක ගැන අපි සලකා බලන්න ඕනේ කියන එක මුලින් ඉඳලා. right? ඒක නිසා
මෙතනදී පොඩි මතකයක් තියාගන්න මේ තාර්කික දත්ත ආදර්ශනය කරනවා කියලා කියන්නේ දත්ත ගැලීම් වලට අදාළව දත්ත ගබඩා වෙන්නේ කොහොමද කියන තැනට අදාළව කරන ක්‍රියාවලියක් කියන එක. right ඒතර මම මේක ඊළඟ පාඩමේ අපි තනිකරම විභාග ප්‍රශ්නකුත් තියෙනවා. ලොකු විභාග ප්‍රශ්නයක්. ඒකට දාලා අපිට කතා කරන්න තියෙන්නේ මේ කියන ඩයග්‍රෑම් එක කොහොමද අඳින්නේ කියන එක. ඒ නිසා මම මෙතනදී මේක විස්තර කරන්න යන්නේ. right හරි. එතකොට ඔය දේවල් ටික සිද්ධ කරනම සාමාන්‍යයෙන් අපි කියනවා මේ ක්‍රියාවලියකට අදාළව තියෙන නැත්නම් අපේ සිස්ටම් එකකට අදාළව තියෙන මූලික ඩිසයින් කිරීමේ දේවල් ටික ඉවර වෙනවා කියලා. ඒකේ අගම කොටස විදිහට තමයි මේ BSO කියන එක අපි ඉදිරිපත් කරන්නේ business system option කියන එක. මෙතනදී දල සැලසුමක් ඉදිරිපත් කරනවා අපේ ක්ලයන්ට් අපිට වැඩේ බාර දීපු කෙනාට. ඔයාගේ සිස්ටම් එක හැදෙන්නේ මෙන්න මේ ක්‍රමවේදයට අදාළව. ඒ සිස්ටම් එකට මෙන්න මේච්චර ප්‍රමාණයක මුදලක් වැය වෙනවා. සහ ඒකේ තියෙන අනිකුත් ස්පෙસિෆිකේෂන් මෙන්න මේ දේවල් කියන එක. හරියට මෙතනදී කෙරෙන ප්‍රධානම දේ සහ අනිවාර්යෙන් කෙරිය යුතු දේ තමයි මේ හදන ඕනම බිස්නස් සිස්ටම් ඔප්ෂන් එකකින් අපි කෙටියෙන් කියනවා BSO එකක් කියලා. හදන ඕනම BSO එකකින් ඕගොල්ලන්ගේ සිස්ටම් එක හදාගන්න තියෙන නැත්නම් සිස්ටම් එක හැදෙන්න අවශ්‍ය මූලික කරුණු කාරණා ටික සන්තුෂ්ත වෙන්න ඕනේ. right මේ හැම BSO එකකම තියෙන්නේ මූලික දේවල් ටික ඕකේ කරගන්න. right එතකොට දැන් මෙතනදී මේගොල්ලෝ මේ BSO එකක් අතර තියෙන මම හිතන්නේ බිස්නස් එකක තියෙන දේවල් ටික රීප්ලේස් කරගන්න එකක් සම්බන්ධයෙන්. එතකොට මෙතන BSO 1 එක ඉදිරිපත් කරලා තියෙනවා සිස්ටම් එක හැදෙන්නේ සර්වර් එකක් තියෙනවා. ඒකට කම්පියුටර්ස් 4ක් කනෙක්ට් වෙලා තියෙනවා. right බොහොම සරල දෙයක්. එතකොට මේකට තියෙන මිල මුදල් ගැන මෙතන සඳහන් කිරීමක් කරනවා. කම්පියුටර් වලට කොච්චරද? හાર્ඩ් ඩිස්ක් එක කොහොමද? ස්පීඩ් එක හෝ කෑෂ් එක මොන වගේද කියන එක. සහ කොස්ට් එක පැත්තක් දෙනවා. ඔය ගොඩාක් වට දෙයක් තමයි කොස්ට් එක පැත්ත දෙන එක. මොකද කොස්ට් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ ඒගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවා මේ වැඩේ කොහොමද ඉවර වෙන්නේ කියන එක බලන්න. right එතකොට අපි වියදම් කරන මුදල කොච්චරද? ඒකට රිටර්න් එකක් තියෙනවද? එහෙනම් මේකේ මේ කියන ඔප්ෂන් එකට යනවද නැත්නම් උඩ තියෙන ඔප්ෂන් එකක් තෝරලා බලනවාද? මේ ඔප්ෂන් ගොඩක් වෙලාවට බොහොම පැරලල් පොඩි තැන් වලින් තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. right මම කලින් කිව්වා වගේ BSO කියලා කියන්නේ අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕන දෙයක්. සහ ප්‍රොඩක්ෂන් කොස්ට් එකට වඩා එහෙම නැත්නම් මෙයාව ස්ටැබ්ලිෂ් කරන්න යන කොස්ට් එක ඇතුලේ සිස්ටම් එකට අවශ්‍ය වෙන මූලික අංග ටික තියෙනවා. right ඊට අමතරව ඕගලන්ට මේක තව මොඩිෆයි කරන්න පුළුවන්. දැන් මෙතනදී මේගොල්ලෝ අමතර database model එකක් අරගෙන තියෙනවා. right ඊළඟට මේ multi management information system එක දක්වා ඒක වර්ධනය කරලා තියෙනවා. right එක තැනක් විතරක් නෙමෙයි කීප තැනක් රෙස්පොන්ඩ් කරන්න. එතකොට ඔය හැම එකක් අවසානයේම දර දේවල් ටික කෙරෙන්න ඕනේ. මොනවාද මේකෙන් තියෙන වාසි? මොනවාද මේකෙන් තියෙන අවාසි? කොහොමද මේකේ රිටර්න් එක? ඒ කියන්නේ අනුග්‍රහකයා වියදම් කරන ප්‍රමාණයට මේකේ රිටර්න් එකක් තියෙනවද? කොහොමද කියන එක තමයි මෙතනින් ස්පෙસિෆයි වෙන්නේ. right the business system options ඔය විදිහට දුන්නාම client පුළුවන් තෝරන්න මොන જાතියේ business system option එකක් එක්කද මේ වැඩේ සිද්ධ කරගෙන යන්නේ කියන්නේ. හරි පැහැදිලිද උතන්ට වෙනකම් BSO එක සම්බන්ධයෙන්?
ළමයි පැහැදිලිද? right හොඳයි. හරි ඊළඟට තියෙනවා මේ කුසල් ඔයා මගනේ පුතේ ආවේ මුල් ටික අපි වීඩියෝ එකෙන් බලමු. right ටිකක් අපි කතා කරා. right අද සෙෂන් එක චුට්ටක් පරක් වෙලා පටන් ගත්තේ කට්ටිය හිමින් හිමින් ආපු නිසා. මුල් ටික පොඩ්ඩක් ඔව් right හරි කුසල් බලන්න කෝල් එකකින් ඉන්න right right ඊළඟට තියෙන මේ තාර්කික தත්ත්ව ගැලීම ආදර්ශකරණය මෙතනදි සිද්ධ වෙන්නේ අර අපි සෙටල් කරගත්ත තාර්කික දත්ත කොහොමද මැනේජ් වෙන්නේ කියන එක. right දැන් අපේ තාර්කික දත්ත තමයි අපේ ඩයග්‍රෑම් එකේ තියෙන්නේ. ඒක ඇත්තට දැනට පවතිනව නෙවෙයිනේ. right ඉදිරි කාලේදී ඇතිවිය හැකි අවස්ථා. right එතකොට ඔතන ආදර්ශනය කිරීම කරගන්නකොට පොඩි පොඩි දේවල් ටිකක් ගැන අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. right එතකොට මෙතන කියලා තියෙන මේ භෞතික දත්ත ගැලීම ආදර්ශනයයි තාර්කික දත්ත ගැලීම ආදර්ශනය කියන එක දෙපැත්තක් කියන එක. ඕකේ නවදත්ත ආකෘතිය එනකොට මෙන්න මේ වගේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. right දැන් ඔය ඔතනදී වැඩිපුරම කතා කරන්නේ අපි අර DFD කියන කැන්දනේ. ඕක ගොඩාක් වෙලාවට මේ ගොඩක් වෙලාවට නෙමෙයි ඇත්තටම ගත්තොත් තියෙන සිස්ටම් එකකට සහ නිව් සිස්ටම් එකට කියන දෙකටම අඳින්න වෙනවා. right තියෙන සිස්ටම් එකට ඇඳගත් එක තමයි ඔය භෞතික කියන වර්ගෙන් ඔයගලන්ට කැටගරි වෙන්නේ. right තාර්කික කියන වර්ගයට අදාළව ඒ තියෙන ලොජිකල් ඩේටා ටික පාවිච්චි කරනවා. right ඔතන ගොඩක් වෙලාවට ලොජිකල් ගොඩක් වෙලාවට නෙවෙයි ලොජිකල් එක න රෙප්‍රසන්ට් කරන්නේ මේ ඉදිරියේ. right ඒ වගේම තමයි ඔයගලන්ගේ ඇඳපු DFD එකකින් ප්‍රයෝජන ගන්නවා මේ තියෙන ලොජිකල් ඩේටා මොඩල් එක කියන එක මැනගන්න. right එතකොට එතන ඔය පොඩි පොඩි දේවල් ටිකක් කියලා තියෙනවා. ප්‍රාථමික ක්‍රියාවලින්ගෙන් ආරම්භ වේ ක්‍රියාවලියක ස්ථානයක් ලෙස භෞතික බාධාවක් පමණක් දක්වයි නම් සියලු ක්‍රියාවලීන් වලින් එය ඉවත් කරයි. භෞතික දත්ත ගැලීම ආකෘතිකරණයේ ඇත්ත වශයෙන්ම ක්‍රියාවලිය සිදු කළ පුද්ගලයා දැන් තාර්කික හා දත්ත ගැලීම ආකෘතිය තුළ අනුරූප ක්‍රියාවලිය සඳහා ආදාන තුලත් කරයි. ඒක බොහොම ප්‍රැක්ටිකල් දෙයක්. කලින් පොතක සටහන් කිරීම කරගත්තා නම් එයා තමයි මේ අදාළ දේ සිද්ධ කරගන්නේ. ඒතර දැන් මේක කලින් පොත සහ ඒ පුද්ගලයා කියන්නේ සිස්ටම් එකේ කොටස්. දැන් මේක එහෙම නෙවෙයි. right ඒක සමහර ඒවා තියෙනවා සම්පූර්ණ ක්‍රියාවලින් නොසලකා හැරීමක් සිද්ධ කරන්න පුළුවන්. සමහර ඒවා මේ විදිහට ආකෘතිකරණය විය යුතුයි. right ඊළඟට සිස්ටම් එකේ මානව ක්‍රියාකාරකම් තියෙනවා නම් තනිකරම මානව ක්‍රියාකාරකම් ඒවා මෙතනින් එහාට අපි ඩිස්කස් කරන්නේ නැහැ. right මොකද මානව ක්‍රියාකාරකම් කියන එක ප්‍රොපෝස් කරන සිස්ටම් එකකදී සිද්ධ වෙන්නේ අපි ගොඩක් වෙලාවට සිද්ධ කරගන්න බලන්නේ සිස්ටම් එක තුල. right එතකොට
දැන් උදාහරණයක් විදිහට ඔෆිස් එකේ PM කෙනෙක් ඉන්නවනම් එයා කරන්නේ එක තැනකින් ලියුමක් අරගෙන ගිහලා තව තැනකට බාර දෙන එක. ඔෆිස් එකේ ඊමේල් සිස්ටම් එකක් හැදුවම ඒ මානව ක්‍රියාකාරකම කියන එක අයින් වෙලා යනවා. right ඔන්න ඔය වගේ මානව ක්‍රියාකාරකම් නොසලකා හරිනවා අදාළ සිස්ටම් එක ගොඩනගා ගන්නකොට. right තමයි විනාඩිය දෙන්න. right so ළමයි හරි අපි කතා කරන්නේ මානව ක්‍රියාකාරකම් ගැන. ඒතර මානව ක්‍රියාකාරකම් ටික අස් කරගන්න. right මොකද යෝජිත පද්ධතියේ මානව ක්‍රියාකාරකම් නැති කරන තමයි අපේ ඌමනා. ඒ කියන්නේ අපි කම්පියුටරයිස් එකක් ගන්න. right ඊළඟට ගොඩාක් වෙලාවට මේ data stores කියන දේවල් අපි පොත්වල ෆයිල් වල කපඩා කරගෙන තියාගෙන ආපු ඒවා ඩිජිටලයිස් වෙනවා නේද? කම්පියුටර්ස් වලට සෙටල් වෙනවා. රයිට් වෙන ඔය විදිහට මේ අර අපි අලුතෙන් නිපදවන්න යන සිස්ටම් එකට ඔන්න ඔය කියන වෙනස්කම් ටික සිද්ධ වෙලා ආයෙත් අලුතෙන් DFD සෙට් එකක් හැදෙනවා. එතකොට ෆිසිකල් data flow modeling කියලා කියනවා දැනට පවතින එකට අඳින DFDs ටික. logical data flow modeling තාර්කිකමය දත්ත ආදර්ශකරණය කියලා අපි කියනවා. දත්ත ගැලීම ආදර්ශකරණය කියන එක අපි කියනවා. අපි ප්‍රොපෝස් කරන සිස්ටම් එක නැත්නම් අපි හදාගන්න හදන සිස්ටම් එකට අඳින data flow diagram එක. ඒ කියන්නේ data flow diagrams දෙකක් sets දෙකක් ඇඳෙනවා. right මේ දත්ත සමුදාය භෞතික නිර්මාණය කියන එක මම අර කලින් කිව්වා වගේ ඊළඟ පාඩම කතා කරනකොට අපි කතා බහ වෙනවා. මෙන්න මේ දත්ත ශබ්දකෝෂය කියන එක උතන ඩිසයිනින් වලදී කරන බොහොම වැදගත් ડોකියුමන්ට් එකක්. දැන් සාමාන්‍ය ශබ්දකෝෂයක් ඩික්ෂනරි එකක් ගත්තොත් අපිට එයා විස්තර කරලා දෙන යම් වචනයක් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර කිරීමක් නේ කරන්නේ. ඒතර data dictionary එකේ කරන්නේ දත්තයක් සම්බන්ධයෙන් තවදුරටත් විස්තර කිරීමක්. උදාහරණයක් විදිහට ඒගොල්ලන්ගේ database එකේ
හදන ටේබල් එකක ස්ටුඩන්ට් ID කියලා කොලම් එකක් පාවිච්චි කරනවා. ඒකට ස්ටුඩන්ට් ID කියන කොලම් එක මොකක් සඳහා පාවිච්චි වෙනවද? ස්ටුඩන්ට් ID කියන්නේ මොකක්ද කියන එක විස්තර කරගන්නේ ඔය data dictionary එකේ. සාමාන්‍ය සිස්ටම් එකක් හරියට සිද්ධ වෙනවා නම් data dictionary එක හරියට අප්ඩේට් වෙන්න ඕන. මොකද සිස්ටම් එක පාවිච්චි කරන්නේ සහ මේන්ටේන් කරන්නේ නඩත්තු කරගෙන යන්නේ ගොඩක් වෙලාවට එකම පුද්ගලයා නොවෙන්න පුළුවන්. ඒක අලුතෙන් කෙනෙක් ආවොත් ඒක මේන්ටේන් කරන්න ඒ කෙනා දැනගෙන ඉන්න ඕනේ මොනවාද මේ තියෙන දේවල් කියන එක. යම් ආකාරයකින් සමහර database designers ලාට okay වෙනවා. right නමුත් සමහර තැන් තියෙනවා මේක මොකක්ද කියලා ඉන්න කෙනාගෙන් අහගන්න ඕනේ. සමහරවිට ඉන්න කෙනා නැති වුණොත් data dictionary එක රිෆර් කරන්න පුළුවන් මොකක්ද මේ data එක කියන එක සම්බන්ධයෙන්. right ඔන්න ඔය විදිහට designing part එක system එකක නතර වෙනවා. right ඊළඟට තියෙන්නේ පද්ධතිය ගොඩනැංවීම. right දැන් අපි මුලින් ඉඳලා මතක් කරොත් අපි අර මූලිකව අධ්‍යයනය කරගත්තා. ඊට පස්සේ අවශ්‍යතා ටික විශ්ලේෂණය කරගත්තා. ඊට පස්සේ අපි ගැඹුරින් විශ්ලේෂණය කිරීම සිද්ධ කරා. right දැන් අපි ගැඹුරින් විශ්ලේෂණය කරගත්තායින් පස්සේ අපි පද්ධතිය ඩිසයින් කරා. data flow diagram එකෙන් පාවිච්චි කරලා අපි කරන්නේ ඩිසයින් කරන එක. කොහොමද මේක වෙන්නේ කියන එක. right ඒ කියන්නේ දැන් plan එක අපේ තියෙනවා. right එතකොට අපි ගාව දිනන database එක කොහොමද හැදෙන්න ඕනේ? මොනවාද කුංචිම processes? ඒව තමයි අපි programmers ලාට දෙන්න බලාගෙන ඉන්නේ. right එතකොට ඒ දේවල් ටික දැන් okay. දැන් අපි පද්ධතිය ගොඩනංවන්න හදනවා. පද්ධතිය ගොඩනංවනකොට data flow diagram වලට අදාළව හැදිච්ච processes ටික නිෂ්පාදනය කරන්න නැත්නම් කෝඩ් කරන්න programmers වලට බාර දෙනවා. database එක ඩිසයින් කරගන්න database designers වලට බාර දෙනවා. right එතකොට අපිට ප්‍රධාන වශයෙන් programming language එකක් පාවිච්චි කරන්න වෙනවා. system එක නැත්නම් software එක develop කරන්න. ඊළඟට database management system එකක් දත්ත සමුදා කළමනාකරණ පද්ධතියක් එක්ක වැඩ කරන්න වෙනවා. database එක පැත්තෙන් creations කරගන්න. එතකොට අපි විවිධ languages අපිට පාවිච්චි කරන්න පුළුවන්. language එක කියන එක සාමාන්‍යයෙන් තීරණය කරන්නේ programmer සහ project team එක මොන ආකාරයේ language එකක්ද පාවිච්චි කරන්න කියන එක. ඒ කරලා ඉවර වෙලා client තීරණය කරායින් පස්සේ අපි client දැනුවත් කිරීමක් කරනවා. මෙන්න මේ language එකයි මෙන්න මේ database management system එකයි අපි පාවිච්චි කරනවා ඔයාගේ වැඩේ කරගෙන යන්න කියන එක. ඒක යම් ආකාරයක දැනුවත් කිරීමක් විතරයි කරන්නේ. right ඒ කරලා system එක හදන එක තමයි තියෙන්නේ. ඒක system එක හදන එක සම්බන්ධයෙන් නැත්නම් program කරන එක සම්බන්ධයෙන් අපි 9 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා. Python එක ඉගෙන ගන්නවා. කොහොමද system එකක් හදන්නේ කියන එක. right එතකොට පද්ධතිය එහෙම ගොඩනංවල ඉවරුණායින් පස්සේ ඊළඟ පියවර වෙන්නේ පද්ධතියක් ටෙස්ට් කරන එක. ඒ කියන්නේ අපි සිස්ටම් එකක් හදලා ඉවරුනාම software එකක් ලියලා ඉවරුනාම එයාව එකපාරට දරුණු විනාඩියක්
හරි ළමයි sorry දැන් පද්ධතිය හදලා ඉවරනයින් පස්සේ දැන් ඩෙවලොප් කරලා ඉවරයි දැන් හදලා ඉවරයි වැඩේ දැන් පද්ධතිය අපි ටෙස්ට් කරන්න ඕන ටෙස්ට් කරන්නේ නැතුව ක්ලයන්ට් අපි බාර දෙන්නේ නැහැ රයිට් මොකද ටෙස්ට් කරන්නේ නැතුව පැහැදිලිවම අපිට යම් බග්ස් ප්‍රමාණයක් යම් වැරදි ප්‍රමාණයක් මගේ හැරෙන්න පුළුවන් රයිට් ඒක නිසා ටෙස්ට් කරන්න ඕනේ ටෙස්ට් කරන එකේදී ඔය වැඩේ කරන්න සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නව වෙනම quality assurance ලා කියලා QA කට්ටිය කියලා අපි කියන්නේ QA අය තමයි ඔය ටෙස්ටිං පාර්ට් එක ගැන එක්ස්පර්ට් ලා. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් ටීම් එකේ මුලින් ඉඳලා ඉන්වෝල්ව් වෙලා ඉන්නවා මොකද වැඩේ සිද්ධ වෙන්නේ කියන එක බලාගෙන මොන විදිහටද යන්නේ කියලා බලලා. ඒතර ඒගොල්ලෝ තමයි මේ පද්ධතිය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ සිද්ධි ටික ඩෙවලොප් කරන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් මොන විදිහටද මෙයා පරීක්ෂා කරන්න ඕනේ කියන එක මොන පැතිවලින්ද මොන ක්‍රියාකාරකම් කරලාද මොන වගේ පරීක්ෂාවන් සිද්ධ කරලාද මේක කරන්න ඕනේ කියලා ඩිසයින් කරන්නේ ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලෝ ඩිසයින් කරන ඒ සිනාරියෝ සෙට් එක. දැන් ඒගොල්ලෝ ඩිසයින් කරන සිද්ධි ප්‍රමාණයට අපි කියනවා ටෙස්ට් කේසස් කියලා. ඊට පස්සේ මුලින්ම ටෙස්ට් කේසස් ටික ඒගොල්ලෝ හදාගන්නවා. රයිට් හදාගෙන ඔය ටෙස්ට් කේසස් ටෙස්ට් කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රමවේද දෙකක් පාවිච්චි කරනවා. රයිට් ශිල්පීය ක්‍රම දෙකක් පාවිච්චි කරනවා ටෙක්නික්ස් දෙකක් පාවිච්චි කරනවා. එක ටෙක්නික් එකක් අපි කියනවා මේ ශ්වේත මංජුසා පරීක්ෂාව white box testing කියලා. රයිට් ඒ කියන්නේ මේ ටෙස්ට් කේස් එකක් පරීක්ෂා කරගන්න පුළුවන් එක ක්‍රමවේදයක්. එතකොට ඒ white box testing එකේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැත්නම් white box testing කියන එක නිර්වචනය කරලා තියෙන්නේ පද්ධතියට හෝ නැත්නම් පද්ධතියෙන් කොටසකට ආදාන ලබා දුන්නම ඒ ආදාන වලට පද්ධතිය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන අයිඩියා එකකුත් අරගෙන නැත්නම් මේ පද්ධතිය තුල සිද්ධ වෙන දේ දැකලා ප්‍රතිදාන ලබා දෙන වාද කියන එක නැත්නම් අදාළ ප්‍රතිදාන හරියට ලැබෙන වාද කියලා කරන පරීක්ෂාව තමයි අපි කියන්නේ white box test එක කියලා. ඒ ඉන්පුට් එක දෙනවා සිස්ටම් එක ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ කියන එකත් පේනවා. ඊට පස්සේ අවුට්පුට් එක මොකක්ද කියලා අපිට පේනවා. right? අන්න ඒකට අපි කියනවා white box testing. ඔකට glass box testing, clear box testing ඔය වගේ නම් කීපයක් පාවිච්චි කරනවා. තමයි sorry පොඩ්ඩක් අද disturb වෙදී මට විනාඩියක් ඉන්න.
හරි ළමයි පොඩ්ඩක් සමා වෙන්න පොඩි වෙලාවකට කරදර වෙයි කෝල්ස් ඇවිල්ලා right එතකොට අපි කතා කර හිටියේ මේ white box testing එක ගැන. එතන මෙතන සිද්ධ වෙන්නේ inputs දෙනවා process එක මොකක්ද කියලා බලනවා output එක එනවා. ඒක එක ක්‍රමවේදයක්. right දැන් ඒ කියන්නේ ඔය test cases මේ ක්‍රමවේදයෙන් test කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. right එතකොට මේ ක්‍රමවේදයෙන් ටෙස්ට් කරන්න බැරි ටෙස්ට් කේසස් උත් තියෙනවා. අන්න ඒ ටෙස්ට් කේසස් අපි මේ පරීක්ෂා කරනවා මේ කාල මංජුසා පරීක්ෂාවෙන්. right black box testing කියන්නේ. right එතකොට black box test එකේ සිද්ධ වෙන්නේ inputs දෙනවා ටෙස්ට් කරන කෙනාට පේන්නේ නැහැ සිස්ටම් එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක. ඊට පස්සේ අවුට්පුට් එක මොකක්ද කියලා මැනේජ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අවුට්පුට් එක ලැබෙනවද නැද්ද කියන එක පේනවා. දැන් අපි ගොඩක් වෙලාවට ඕනම භාණ්ඩයක් චෙක් කරන්න ගියොත් අපි ඒක අරගන්නේ black box test එකට අදාළව. right inputs තියෙනවා ඒකට අදාළ expected output එක අපි බලාපොරොත්තු වෙන output එක එනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට calculator එක අපි check කරොත් අපි බලන්නේ calculator එක ගන්න ගියාම අංක දෙකක් ගහලා එකතු කරලා බලනවා. අපේ හිතේ තියෙන අදාළ එකතුව calculator එකෙන් පෙන්නනවද කියන එක. right එතකොට අන්න ඒ ආකාරයේ පරීක්ෂාවක් තමයි කාල මංජුසා පරීක්ෂාව නැත්නම් black box test එක කියලා කියන්නේ. right කර මේ ටෙස්ට් වර්ග දෙකම පද්ධතිය වෙනුවෙන් ලියලා තියෙන ටෙස්ට් කේසස් ටෙස්ට් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගැලපෙන එක පාවිච්චි කරනවා. ගොඩාක් වෙලාවට white box test එකෙන් කරන්න පුළුවන් දෙයක්. white box test එකෙන් check කරන්න පුළුවන් එක black box test එකෙන් නුත් check කරන්න පුළුවන්. හැබැයි black box එකෙන් මම කිව්ව වැරදි. black box එකෙන් ටෙස්ට් කරන්න පුළුවන් ටෙස්ට් එකක් ටෙස්ට් කේස් එකක් white box method එක පාවිච්චි කරලා චෙක් කරන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත බෑ. white box වලින් බලන්න පුළුවන් එකක් black box වලින් බලන්න බෑ. මොකද black box එකේ කවදාවත් system එක ඇතුලේ පේන්නේ නැහැ. white box එකේ black box එකේ දෙකේම inputs තියෙනවා expected output එක මොකක්ද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. right මෙන්න මේ කියන මේ ශිල්ප ක්‍රම දෙක පාවිච්චි කරලා අපි සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් ටීම් එකක් සිදු කරනවා මෙන්න මේ කියන පරීක්ෂා වර්ග ටික. ඒ කියන්නේ සිස්ටම් එකක් චෙක් කරන පිළිවෙලක් තියෙනවා. right ඒකට ඒ පිළිවෙලට ගැලපෙන විදිහට තමයි අර මම කලින් කියපු QA assurance එක. QA කරන කට්ටිය quality assure කරන කට්ටිය test cases ටික ලියන්නේ. උදාහරණයක් විදිහට test cases 10ක් විතර ලියලා අපි හිතමු 10ක් ලියුවා කියලා. 10ක් ලියලා ඒගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ test ටික ඒකක පරීක්ෂාවට අදාළයි. ඒක white box test එකක් විදිහට කරන්න. right ඊළඟ 3 දෙනා ගැන කියන්න පුළුවන් මේ ටික integration test එක ඒකාබද්ධ පරීක්ෂාවට අදාළයි. ඒක black box හෝ white box පාවිච්චි කරලා කරන්න. ටෙස්ට් කරන්න. ඒ විදිහට කැටගරි කරන්න පුළුවන්. එතකොට මේ පිළිවෙල තමයි මුලින් අපි සිස්ටම් එකක් ටෙස්ට් කරන්නේ ඒකක පරීක්ෂාවට අනුව. දැන් මේ ඒකක පරීක්ෂාව කියලා කියන්නේ මොකක්ද? අපි අර data flow diagram එක ඇඳන් පස්සේ ඒකේ හම්බෙනවනේ processors ඒ පුංචි EPDs elementary process description කියන කෙනා දෙන්නේ මේ අදාළ ප්‍රෝග්‍රෑමර්ට right ප්‍රෝග්‍රෑමර්ට කියනවා right මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ process එක ඔයා දැන් ප්‍රෝග්‍රෑම් කරන්න right එතකොට ප්‍රෝග්‍රෑමර් මේක තමන්ගේ කෝඩ් කරන්න තියෙන දැනුම පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් කරනවා right ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද
ඒ ප්‍රෝග්‍රෑම් කරන එක චෙක් කරන්න කියලා කියනවා quality assurance engineers ලා QA engineers. එතකොට අදාළ ප්‍රෝග්‍රෑම් එක ලියපු ප්‍රෝග්‍රෑමර් තමන්ගේ කොටස චෙක් කිරීම තමයි අපි කියන්නේ යුනිට් ටෙස්ට් එකක් කියලා. right? ඒකක පරීක්ෂාවක් කියලා. එතකොට මේකට white box test එක තමයි පාවිච්චි වෙන්නේ ටෙක්නික් එක. මොකද දැන් මම කෝඩ් එකක් ලිව්වොත් මම දන්නවා කෝඩ් එක ගැන. right? කෝඩ් එක ලියපු කෙනාට අයිඩියා එකක් තියෙනවා ඉන්පුට් එකක් දෙන්නේ කොහොමද? දීපු ඉන්පුට් එකට කෝඩින් එක ඇතුලේ මොකද වෙන්නේ? සහ ඒකට දාලා එන අවුට්පුට් එක මොකක්ද කියලා. ඒ ක්‍රමවේදයෙන් චෙක් කරගන්න පුළුවන් කියන්නේ ඒක white box ආකාරයේ ටෙස්ට් එකක්. එතකොට යුනිට් ටෙස්ට් එකට පාවිච්චි කරන ටෙක්නික් එක white box testing කියන එක. right? ඊළඟට තියෙන ටෙස්ට් එකට අපි කියනවා ඒකාබද්ධ පරීක්ෂාව. integrated testing කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. එතනදී අපි කරන්නේ අර යුනිට්ස් කීපයක් එකතු කරලා ප්‍රෝග්‍රෑමර්ස්ලා කීප දෙනෙක් කරපු ප්‍රෝග්‍රෑම්ස් කීපයක් එකතු කරලා ඒකාබද්ධ කරලා ඒ ටික නිවැරදිව වැඩ කරනවද කියලා බලන්න. දැන් ඕක අපි සරලව බයිසිකලයකට ඇප්ලයි කරොත් බයිසිකලයක් කියලා කියන්නේ සිස්ටම් එකක් නම් රෝදයේ ස්වභාවය චෙක් කරන එක. right? pedals මොනවාද කියලා චෙක් කරගන්න එක. right? ඊළඟට සීට් එකේ ස්වභාවය චෙක් කරගන්න එක. right? ඔය වගේ මේ වගේ චෙක් කිරීම කියලා කියන්නේ යුනිට් ටෙස්ටිං කියන එක. ඒකකයෙන් ඒකකේ චෙක් කරනවා. ඊළඟට ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එක කියලා කියනවා pedals දෙකයි chain එකයි පාවිච්චි කරලා පිටිපස්ස රෝදෙත් පාවිච්චි කරලා right? මෙයාට කියනවා පැඩල් එක කරකවලා බලන්න පිටිපස්ස රෝදේ කැරකෙනවද කියලා. අන්න ඒක ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එකක්. ඒත් මෙතන තියෙනවා පැඩල් කියන යුනිට් එක, ඊළඟට දැති රෝද කියන යුනිට් එක, පිටිපස්සේ රෝදය කියන යුනිට් එක. right? ඔය කියන සෙට් එකම තියෙනවා. එතකොට ඒකට අදාළව පැඩල් දෙක පෑගුවම පිටිපස්ස රෝදේ කැරකෙනවද කියලා චෙක් කරගන්න එක ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එකක්. ඒක කීප දෙනෙක් විසින් හදපු කම්පොනන්ට්ස් ටික එකතු කරලා රන් කරලා බලන්න. ඉතින් මේ ඉන්ටග්‍රේෂන් කියන එක දැන් ඔයා යුනිට් 100ක් හැදුවොත් යුනිට් 100ම විවිධ ගෲප් වලට කනෙක්ට් කරලා ඉවරලා මේ වැඩේ කරලා බලන්න බැරි වෙන්න පුළුවන්. right? පුළුවන් ටිකට ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එක කරනවා. right? ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එක ඉවර වුණාම ඊළඟ ලෙවල් එක තමයි සිස්ටම් ටෙස්ට් එක. පද්ධති පරීක්ෂාව කියලා අපි ගන්නවා. ඒක පද්ධති පරීක්ෂාවේදී අපි කරන්නේ සම්පූර්ණ පද්ධතියම ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ටෙස්ට් කරලා බලන්න. ඒතර ඒකාබද්ධ පරීක්ෂාවට මේ මෙතන අපි කලින් කතා කරපු පරීක්ෂාවට ප්‍රෝග්‍රෑමර්ස්ලා සම්බන්ධ වෙන නිසා white box testing involve කරගන්න පුළුවන්. white box test method එක ගන්න පුළුවන්. අවශ්‍ය නම් black box එක විතරක් අරගෙන ටෙස්ට් කරගන්න පුළුවන්. right? පද්ධති පරීක්ෂාව එතනදී කරන්නේ අපි ගොඩක් වෙලාවට black box test එකක් විතරයි. අදාළ inputs දීලා බලනවා expected output එක බලාපොරොත්තු වෙන ප්‍රතිදානය එනවාද කියලා. ඒක කාලමංජු පරීක්ෂාවක් black box test එකක්. මොකද ඒක ඒක ටෙස්ට් කරලා බලන්නේ project team එකේ ඉන්න උඩම layer එක. right? managers ලා ටික software senior software engineers ලා right? ඊට පස්සේ
ටෙක් ලීඩ්ස්ලා කියලා අපි කියනවා. ඔය කට්ටිය තමයි ඒක චෙක් කරලා බලන්නේ. අවසානයේටම තියෙනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා එකක්. දැන් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා කියන්නේ දැන් මෙච්චර වෙලා මේක ටෙස්ට් උනේ ප්‍රොජෙක්ට් ටීම් එක ඇතුළේනේ. යුනිට් ටෙස්ට් එක සිද්ධ කරා ප්‍රෝග්‍රෑම්. ඊළඟට ඉන්ටග්‍රේෂන් ටෙස්ට් එක කරා software engineers ලා ඊළඟට project managers ලා එකතු වෙලා. අවසානයේ system test එක කරා senior software engineers ලා senior tech leads ලා ඒ කියන්නේ කොහරි organization එකේ ඉහළ ඉන්න පිරිස එකතු වෙලා. දැන් මේක කරන්නේ දැන් මේ අවසාන ටෙස්ට් එක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන එක කරන්නේ. කොට acceptance test එක කියලා අපි කියනවා. දැන් අපි සිස්ටම් එක දෙනවා ක්ලයන්ට් ඔයා චෙක් කරලා බලන්න ඔයා ඉල්ලපු දේ මෙන්න මේකේ තියෙනවද කියන එක ටෙස්ට් කරලා බලන්න. right එතනදී ක්ලයන්ට් පුළුවන් එයාගේ දැනුමට අදාළව සිස්ටම් එක ටෙස්ට් කරලා බලන්න සහ ඒකට සහායට ඉන්න ප්‍රොජෙක්ට් ටීම් එකේ පිරිසකුත් එයා satisfy නම් අපි කියනවා acceptance test එක පාස් වුණා කියලා. right ඕක තමයි ප්‍රොජෙක්ට් ටීම් එකක තියෙන අමාරුම වැඩේ. ක්ලයන්ට් තියෙන ටෙස්ට් එක පාස් කරගන්න. right මොකද උතන්ට ගියාම ආගියුමන්ට්ස් විවිධ ආකාරයෙන් එනවා. එතකොට ඔය මොහොත වෙනකම් even මේ acceptance test එක ඇතුලේ පවා ක්ලයන්ට් පුළුවන් ප්‍රොඩක්ට් එක නැත්නම් එයාගේ ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් කරන්න. right සාමාන්‍යයෙන් ඒක සිද්ධ වෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. බොහොම කලාතුරකින් රිජෙක්ට් වීමක් වෙන්නේ. නමුත් කියන්න පුළුවන් මේක මේ දේ නෑ මේක මේක නෑ මේක මෙහෙම වෙන්නේ නෑ කිය නැවත ප්‍රොජෙක්ට් ටීම් එකත් එක්ක කතා බහ කර තමයි ඔක ෆයිනල් වෙන්නේ. කෙසේ හෝ acceptance test එක පාස් කියලා කියන්නේ සිස්ටම් එක හදලා ඉවරයි ක්ලයන්ට් බාර දෙන්න පුළුවන් කියන එක. right ඔන්න අපි සිස්ටම් එකක් හදන්න කිව්වම මූලිකව විශ්ලේෂණය කරා. ඊළඟට එයාගේ අවශ්‍යතාවන් ටික කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන් ටික හොයාගත්තා. ඊට කලින් අපි ශක්‍යතා අධ්‍යයනයක් කරනවා. ඒ මූලික විශ්ලේෂණය කරා, ශක්‍යතා අධ්‍යයනය කරා. ඊළඟට කාර්යබද්ධ හා කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන් ටික හඳුනාගත්තා. ඒවට අදාළව සිස්ටම් එක ඇනලයිස් කරා. ඊට පස්සේ සිස්ටම් එක ඩිසයින් කරා. right සැලසුම් කරා. ඊට පස්සේ අපි සිස්ටම් එක ගොඩනැගුවා. අපි කියනවා සිස්ටම් deployment කියලා, development කියලා. right develop the system කියලා. ඊළඟට සිස්ටම් එක අපි ටෙස්ට් කරා. right ගොඩනගපු සිස්ටම් එක ටෙස්ට් කරා. ටෙස්ට් එකත් පාස් කියලා කියන්නේ ඊළඟ පියවර විදිහට අපිට තියෙන්නේ මේ අදාළ සිස්ටම් එක deploy කරනවා. right පිහිටුවන්න. ස්ථාපනය කරන ඉන්ස්ටෝල් කරන. right දැන් ඉන්ස්ටෝලේෂන් වලට ගියාම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. right ඒ කියන්නේ software එකක් ඉන්ස්ටෝල් කරලා දෙන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. right මෙතනදී කතා බහ වෙන පළවෙනි එක්කෙනා විදිහට ඍජු ස්ථාපනය direct deployment කියලා අපි කියනවා. right direct deployment කියලා කියන්නේ දැනට ආයතනයේ යම් පද්ධතියක් තියනවාද යම් මේ සිස්ටම් එක සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ අලුතින් හදපු සිස්ටම් එක මේ මොහොතේ කරගෙන යන ක්‍රමවේදයක් තියනවාද? අන්න ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන් අස් කරලා දාලා මේ අලුත් සිස්ටම් එක ආයතනය ඇතුළට ලබා දෙනවා. දැන් උදාහරණයක් විදිහට සේවකයන්ගේ පැමිණීම පොතක නම් සටහන් කරන්නේ අපි ෆිංගර්ප්‍රින්ට් සිස්ටම් එකක් හදලා සේවකයන්ගේ පැමිණීම පොත සම්පූර්ණයෙන් අස් කරලා දාලා
fingerprint system එකට මාරු වෙනවා. right ඒක හොඳ වාසියක් අපිට පද්ධතිය පිහිටුවපු අවස්ථාවේ ඉඳලා මුල් කියන්නේ පිහිටුවපු වෙලාවේ ඉඳලම සම්පූර්ණ ෆැසිලිටි එක new ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් නැත්නම් අලුත් සිස්ටම් එක සම්බන්ධයෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේක ප්‍රොජෙක්ට් ටීම් එකට අලුත් දෙයක් නොවුනට මේ software එක මේක පාවිච්චි කරන users ලට අවසාන end users ලට මේක අලුත් දෙයක්. right එතන මේක පාවිච්චි කරගෙන ඉන්නකොට මොකක් හෝ හේතුවකින් අලුත් සිස්ටම් එක ෆේල් වෙනවා. වැඩ කරන්නේ නැතුව යනවා. එහෙම වුණොත් වෙන ලොකුම ගැටලුව තමයි බෑකප් එකක් නැහැ. මොකද පරණ සිස්ටම් එක අස් කරලානේ පරණ පොත් ඔක්කොම දේවල් ටික අස් කරලා තියෙනවා. ආයේ මුල ඉඳලා පරණ සිස්ටම් එකට යන්නොත් ආයේ මුල ඉඳලා දේවල් හොයන්න වෙනවා. right the direct deployment වල තියෙන වාසිය තමයි install කරපු මොහොතේ සිට අපිට ඒක experience කරන්න පුළුවන්. අවාසිය තමයි යම් හේතුවක් මත සිස්ටම් එක වැටුණොත් ක්‍රියාවිරහිත වුණොත් අපිට බෑකප් එකක් මොකුත් නැහැ. right ඊළඟට කතා කරනවා සමාන්තර ස්ථාපනය parallel deployment. දැන් parallel deployment කියලා කියන්නේ අර direct deployment වල තියෙන තිබ්බ අවුල විසඳ ගන්න පාවිච්චි වෙච්ච ක්‍රමවේදයක්. එතකොට parallel deployment වලදී සිද්ධ වෙන්නේ පරණ සිස්ටම් එක ඒ විදිහටම තියාගෙන අලුත් සිස්ටම් එකක් පාවිච්චි කරන්න කියලා කියනවා. right එතකොට සිස්ටම් දෙක එකම අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා පොඩි කාලයකට. පස්සේ දෙවෙනි සිස්ටම් අලුත් සිස්ටම් එක ඕකේ වුණාම එයාට පුළුවන් පරණ සිස්ටම් එක අස් කරලා දාන්න. එතකොට අපි අර ගත්ත උදාහරණෙම ගත්තොත් පැමිණීම අසං කරනවා වෙනුවට fingerprint machine එකක් ගන්න. එතකොට parallel deployment තිබුණොත් වෙන්නේ fingerprint machine එකයි මේ පැමිණීම පොතේ අසං කිරීමයි කියන දෙකම යම් කාලයක් සිද්ධ කරගෙන යනවා. right ඒකෙන් එන feedback එකයි ඒකේ එන තත්ත්වයයි මත තීරණය කරනවා පරණ සිස්ටම් එක යම් කාලයකට පසු අයින් කරනවාද නැද්ද කියන එක. නැත්නම් අලුත් සිස්ටම් එක සාර්ථකද නැද්ද කියන එක. right ඕකේ මතක තියාගන්න ඕනේ දෙන්නම එක වෙලාවක් නේද? පොඩි කාලයක් දෙන්නම එකට යනවා. ඒතර අපි උදාහරණ විදිහට ගත්තොත් fingerprint එක තියන්නත් ඕනේ පොතේ අසං කරන්නත් ඕනේ. right ඒක ටිකක් කරදරකාරී නමුත් safe. හරි එතකොට ඕකේ අවාසියක් විදිහට අපි කතා බහ කරනවා මේක මේ අනවශ්‍ය ලෙස කාලය ගන්නවා කියලා අර පැරලල් වෙලා තියෙන පොඩි කාලය තුල සමාන්තර වෙලා තියෙන කාර්යය ඇතුළත ඊළඟට එක්කෙනෙක් ඉන්නවා අවදි ස්ථාපනය ළමයි විනාඩියක්
right එතකොට මේ අවදි ස්ථාපනයේදී සිද්ධ වෙන දේ තමයි මේ පරණ සිස්ටම් එක අලුත් සිස්ටම් එකෙන් ප්‍රතිස්ථාපනය වීමක් වෙනවා හැබැයි හෙමින් පොඩ කොටස right එතකොට මේ පින්තූර පෙන්නලා තියෙනවා වගේ ඒ කියන්නේ all system එකෙන් පොඩි කොටසක් ප්‍රතිස්ථාපනය වෙනවා අලුත් සිස්ටම් එකේ පොඩි කොටසක් එක්ක right ඒක තව ඕගලන්ට කිව්වොත් මේක නම් all system එක මේක නම් new system එක right අපි කරන්නේ all system එකේ කොටසකට new system එකේ පොඩි කොටසක් දානවා right එතකොට new system එකේ දැන් පවතින්නේ ඔන්න ඔය විදිහට right ඊට පස්සේ තව කොටසක් දානවා right pace එකෙන් pace එක අවදියෙන් right එතකොට කාලයක් ගත වෙනකොට හිමින් සැරේ මේ පරණ සිස්ටම් එක සම්පූර්ණයෙන් අලුත් සිස්ටම් එකේ කොටස් වලින් ෆිල් වෙලා right ඕකට තමයි අපි කියන්නේ pace deployment කියලා right ඒතර හොඳට මතක තියාගන්න සම්පූර්ණ සිස්ටම් එකෙන් කොටසයි all system එකේ ප්‍රතිස්ථාපනය කරන්නේ වරකට ඊට පස්සේ ඒක ඕකේ වුණාම ඉතිරි ටික අරගන්න right ඊළඟට අන්තිමට තියෙන්නේ pilot deployment right pilot deployment කියලා කියන්නේ නියාමක ස්ථාපනයක් කියන නැත්නම් නියමු ස්ථාපනයක් කියලා කියනවා right මෙතන සිද්ධ වෙන්නේ මේ සිස්ටම් එකේ තියෙන අලුත් සිස්ටම් එක ආයතනයේ තෝරාගත් පොඩි කොටසක ක්‍රියාත්මක කළවද අපි සාමාන්‍යයෙන් ඔය පයිලට් ප්‍රොජෙක්ට් කියලා කියන නියම ව්‍යාපෘතියක් කියලා කියන්නේ අනේ වගේ සංකල්පයක් තමයි මෙතන තියෙන්නේ උදාහරණයක් විදිහට අපි හිතුවොත් ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් හදන එකක් අපි පාසලට කියනවා එක සෙක්ෂන් එකක මේ ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක රන් කරලා බලන්න right එතකොට ඒගොල්ලෝ ඒක රන් කරලා බලනවා එතකොට ඒ රන් කරලා බලන පොඩි ප්‍රදේශය right ඉස්කෝලේ එක සෙක්ෂන් එකක් අලුත් සිස්ටම් එකේ විදිහට වැඩ අනිත් සම්පූර්ණ ඉස්කෝලෙම අනිත් විදිහට වැඩ ඉතිරි ටික එතකොට අර පොඩියට තෝරගන්න සිස්ටම් එක නැත්නම් ඒ කොටස හරියට තෝරලා වැරදි නැතුව හරියාකාරයට ක්‍රියාත්මක වෙනවා නම් අන්න එතනින් එහාට පුළුවන් අලුත් සිස්ටම් එක මේ කියන ඕගනයිසේෂන් එකට පාවිච්චි කරගන්න. right ඒතර ඕකට අපි කියනවා pilot deployment කියලා. ඒතර pilot වෙන්නේ ඇත්තටම නියමුවා වෙන්නේ අර පොඩි සිස්ටම් එක නේද? right ටෙස්ට් කරලා බලන මේ පොඩි ප්‍රමාණය. හරි එතකොට ඔකේ වාසි සහ අවාසි තියෙනවා ඒක ළමයි ඔයගොල්ලෝ normally කියවගන්න දැන් අපි කතා බහ වුණා මොනවාද වාසි අවාසි කියන එක අවසානයේ ඉතිරි වෙලා තියෙන්නේ පද්ධති නඩත්තු කිරීම right ඒතර පද්ධතියක් නඩත්තු කරනවා කියන එක සාමාන්‍යයෙන් සර්විස් එකක් විදිහට තමයි ඒ අදාළ මේන්ටෙනන්ස් කම්පැනි එකකින් හෝ මේන්ටෙනන්ස් කරන ටීම් එකෙන් ඔයගලන්ට
හම්බ වෙන්නේ. right එතකොට මේන්ටෙනන්ස් වලදී සිද්ධ කරගන්න දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ පද්ධතිය හදනකොට සමහරවිට ඇඩ් වෙලා නැති පොඩි features, major changes නෙමෙයි පොඩි features පද්ධතියට එකතු කිරීම සිද්ධ කරනවා. right ඊළඟට මොන හරි අලුතෙන් ටෙක්නොලොජි එකක් ආවොත් උදාහරණයක් විදිහට fingerprint machine එක තියලා අපි attendance බලනවා කියලා කිව්වොත් අපිට ටෙක්නොලොජි එකක් ප්‍රොපෝස් වෙනවා fingerprint machine එකත් එක්ක අරගත්තම පද්ධතිය නඩත්තු කරගෙන යාමට යන ක්‍රියාවලියේදී අප්ග්‍රේඩ් එකක් කරගන්න පුළුවන් කියලා. new technology එකක් එන එක. හරිද? fingerprint machine එකේ තියෙන සිස්ටම් එක අප්ග්‍රේඩ් කරන්න. right? සිද්ධ වෙනවා ඒක පද්ධතිය නඩත්තු කිරීමට අදාළ කතා බහක් තියෙනවා. right? සමහර වෙලාවට පොඩි bugs හම්බ වෙනවා. ඒව නිවැරදි කරනවා. right? පද්ධතිය නඩත්තු. හැබැයි හොඳට මතක තියාගන්න major changes පද්ධතියට ලොකු වෙනස් කිරීම් සිද්ධ කරන්නේ නැහැ පද්ධතිය නඩත්තු කියන ක්‍රියාවලිය හරහා. right? ඔතන පද්ධතිය නඩත්තු කිරීම අපේ SDLC එකේ software system development life cycle එකේ තියෙන අවසානම item එක විදිහට අපි සලකනවා. right? maintenance කරන එක සමහර වෙලාවට සමහර ආයතන වලින් පොඩි කාලවලට අරගන්නවා මේ කියන maintenance කියන දේවල් ටික සිද්ධ කරගන්න අවශ්‍ය නිසා. හරි පැහැදිලිද ළමයි උතන්ට වෙනකම්? ඔව් ළමයි පැහැදිලිද? ඔව් ළමයි තේරුණාද? right හරි එතකොට ඔතනින් SDLC එක නතර වෙනවා මේ off the shelves commercial off the shelf කියන තැනට මම එන්නම්. මම මේ පාඩම කරනකොට මේ මුල තිබුණු පිටු ටිකක් අතෑරියා කතා කරනවා කියන මොඩල්ස් ටික. මෙන්න මේ ටික. right දැන් මෙතන තියෙන්නේ ළමයි මේ system development life cycle එක. ඒ කියන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය අපි අර කතා කරපු දවස් කීපයක්ම කතා කරපු පද්ධති සංවර්ධන ජීවන චක්‍රය එක ආකාරයෙන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක. right මොකද ඒකේ අවශ්‍යතාවය අනුව අපිට මොඩල් එකක් කලෙක්ට් කරගන්න පුළුවන්. right ඒතර උතන මුලින් කතා කරලා තියෙනවා මේ දියැලි ආකෘතිය ගැන. waterfall මොඩල් එක ගැන. right ඒතර මේ waterfall මොඩල් එක කියලා කියන්නේ ඒකට waterfall කියන්නේ හේතුවක් තියෙනවා. ඒකේ සාමාන්‍යයෙන් එක පේස් එකක දේවල් ඉවරනායින් පස්සේ තමයි ඊළඟ පේස් එක පටන් ගන්න. right ඒතර ඕක ඒක ඇවිල්ලා එකකට පස්සෙ එකක් සිද්ධ වෙන ක්‍රියාවලියක් නිසා ඒකට අපි කියනවා waterfall model එක කියලා. right ඒ වගේම තමයි
මේ මොඩල් එකේ කවදාවත් රිවර්ස් යෑමක් කරගන්න අපහසුයි. right මොකද ඒකේ සමහර වෙලාවට මේ ප්‍රොජෙක්ට් එක carry out කරන්නේ අපි හිතමුකෝ කම්පැනිස් 8ක් සම්බන්ධ වෙලා right එතකොට එතනදී definition එක හොයලා ඉවර වෙලා report එක දෙනවා analyze කරන කට්ටිය. එතකොට අර definition එක හොයන්න set වෙච්ච පිරිස project එකෙන් leave වෙලා තියෙන්න පුළුවන්. right ඒ වගේ ඕක ඉස්සරහට අරගෙන යනකොට එකකට පසු එකක් සිද්ධ කරන ක්‍රියාවලියක් විදිහට තමයි waterfall model එක සම්බන්ධ කරලා තියෙන්නේ. yes so The shadow's coming. Yes. It's getting bigger. it is. Daddy, that's you. Yes, light has gone, right? Yes. Mm-hmm. I put the lights on. Mm-hmm. So stay safe, Mommy. Mm-hmm. හරි කරන්ට් එක ගිහිල්ලා තියෙන ළමයි බැටරි තියෙනවා අපිට කරගෙන යන්න පුළුවන්. ඕගලන්ගේ පැති වලට මම හිතන්නේ නැහැ ගැටලුවක් ඇති කියලා. right. එතකොට දියැලි ආකෘතිය කියන එක ඔය හේතුව නිසා ඔය මේ අර එකක් ඉවර වෙලා ඊළඟ එකට එන්න ඕනේ. නැවත පිටිපස්සට යෑමක් ඒක කරගන්න අපහසුයි. ඔය කියන හේතුම නිසා ඔය ආකෘතිය ටිකක් රිජෙක්ට් වෙච්ච ආකෘතියක්. හැබැයි මෙයාව ෆික්ස් වෙන ස්ථානක් තියෙනවා. right සමහර වෙලාවට සමහර ආයතන තියෙනවා හරියටම කියලා තිබ්බ දේම තමයි සිදු කරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට forces වලට අදාළව යුද හමුදාවට අදාළව කියලා හිතන්න. යුද හමුදාවට අදාළව තියෙන මාකෝ සිස්ටම් එකක් right සංවේදී දත් තියෙන සිස්ටම් එකක් හදන්න කියනවා. right එතනදී ඒගොල්ලන්ගේ දෙන instructions බොහොම clear විශේෂයෙන් forces වලින් right තන්නේ ඒ වගේ project වලට අපිට පුළුවන් දියලි ආකෘති පාවිච්චි කරන්න. right පැහැදිලිද ළමයි? ඔව් ළමයි පැහැදිලිද? right හරි දැන් අද අපි මෙතන ගොඩක් කතා බහ කරපු නිසා පොඩි ප්‍රශ්නයක් try කරමු දැන් නේද? සෑහෙන වෙලාවක් අපි කතා බහ කරාද? පැය එකමාරක් විතර. right ඔයගොල්ලෝ මං හිතන්නේ 2017 ප්‍රශ්නේ කරා 18 ප්‍රශ්නේ කරා නේද? ඔව් මන්ද මේ ඔයගලන්ට එවන්නේ 2019 ප්‍රශ්නේ බලන්න කරගන්න පුළුවන්ද කියලා. තත්පරයක් ඉන්න ළමයි ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් යනවා.
right ළමයි ඔය වල තියෙන 2019 ප්‍රශ්නේ බලන්න කියවලා පැය භාගයක ප්‍රශ්නයක් මම ස්ක්‍රීන් එකෙත් ප්‍රශ්නේ පෙන්නන්නම් හරි ළමයි 6යි 3යි වෙලාව මේක පැය භාගයක් ගත වෙනවට පැය භාගයක් ගන්න එපා පැය භාගයක් කියන්නේ නෑ මේ වැඩේ කරන්න 1 2 කියලා පාර්ට්ස් දෙකක් තියෙනවා right අපි 6යි 3යි ඔව් 6යි 20ට විතර වගේ සාකච්ඡා කරමු right හරි ඉක්මන් කරමු පටන් ගන්න right ප්‍රශ්නේ හරියට කියව ගන්න ළමයි ඔය PQRS පුරවන්නයි තියෙන්නේ right කරලා මට අනිවාර්යෙන් ෆොටෝ එකක් එවන්න අපි ඩිස්කස් කරන්න පටන් ගමු කියපු වෙලාවට
right ළමයි උත්තරේ එවනකොට ඔයගොල්ලෝ කොටසෙන් කොටස ඒවට කමක් නැහැ. පළවෙනි කොටස මුලින් ඊළඟ දෙවෙනි කොටස
ළමයි මට පොඩි හදිසියක් යන්න වෙනවා මම ඔයගලන්ට කෝල් එකක් දෙන්නම් right ඔයගොල්ලෝ ලීව් වෙන්න